සියලු දෙනාටම ආයිබන් කියලා පිළිගන්නවා මගේ channel එකට. අපි අද හොයාගෙනාවේ මෙවර මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙන තවත් අපේක්ෂකයෙක්. ආයිබන් කියලා පිළිගන්නවා ඔබතුමාට. අයිබෝන්. මුලින්ම ඔබතුමාගේ නම, මම අමිල එරංග. ඉදිරිපත් වෙන පක්ෂය, මම ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි මෙවර පළවෙනි වතාවට මහමැතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්නේ. ඔබට මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන සුසුකම් මොනවද? ඔව්. මම ශ්‍රී ලාංකේය ඡන්දදායක පුරවැසියෙක්. ඊට අමතරව මම ගත්තොත් මම හිතනවා මේ රටේ ගුරුවරයෙක් විදියට, තරුණයෙක් විදියට පවතින දේශපාලන ක්‍රමයේ තුලේ දේශපාලනය අපිට තිත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තිත්ත වුණු දේශපාලනය වෙනස් කරන්න ඕන. ඒ වෙනුවෙන් මම හිතනවා මෙවර මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. මොකද මාතර දේශපාලනය වියපත් දේශපාලනයක් තියෙන්නේ. ඒ නිසා වියපත් දේශපාලනය තුළ අලුත් මිනිස්සු ඕන. ඒ වෙනුවෙන් මම හිතනවා මම මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම වැදගත්. ඔබ උපාධිධාරී? මම උපාධිධාරියෙක්. කොයිද විශ්වවිද්‍යාලේ? රුහුණු විශ්වවිද්‍යාලයේ. රුහුණු විශ්වවිද්‍යාලේ උපාධිය ලබා ගත්තට පස්සේ මොකක්ද කරේ? මම එතෙන්දී ගුරුවරයෙක් විදියට තමයි විශේෂයෙන් ඉතිහාස විෂය පිළිබඳව නගර ගණනාවක ගුරුවරයෙක් විදියට ළමයි 10 ගානකට අධ්‍යාපන කටයුතු ලබා දෙනවා. විශේෂයෙන් A level සහ O level කියන විෂය ශාස්ත්‍ර දෙකටම අදාළව. ඊට අමතරව මම විශ්වවිද්‍යාල කාලයට අදාළව ගත්තොත් පුවත්පතක වැඩ කරලා තියෙනවා. ඒ වගේම ගත්තොත් සමාජ සේවා කටයුතු රාශියක මම නිරත වෙලා තියෙනවා. ජාතික ජනබලවේගය. එහෙම නැත්නම් JVP එක ඉස්සෙල්ලා තිබුණේ. ඔබ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ JVP එක තිබුණේ. එතකොට මේකෙන් ඡන්ද ඉල්ලන්න කියලා මතයක් හදන ඉස්කෝලේ යන කාලේද නැත්නම් විශ්වවිද්‍යාලයට ආවමද නැත්නම් ඊයේ පෙරේදද? ඇත්තටම අපිට මේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අදහසක් එන්නේ අපේ පාසල් වයසේදී තමයි. මොකද මේ පාසල මම ඒ කාලේ මම පාසල් කීපයකට ගිහින් තියෙනවා. විශේෂයෙන් මම කතලුව ජාතික පාසල ඉගෙන ගන්න කාලේ මගේ පාසලේ අයියා කෙනෙක් තමයි අජිත් කුමාර කියලා කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. ඉතින් ඔහුගේ ක්‍රියාකාරීත්වය සහ ඔහුගේ ලැබිච්ච ආස්වාදයේ හැම ප්‍රමාණයකට අපිට පාසලේදී ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අදහසක් ඇති වෙන්න මූලිකවම හේතුවක් වුණා. ඊට අමතරව මගේ නිවස පිහිටලා තියෙන ගාලු පාර ආසන්න ප්‍රදේශයක වැලිගම නගරේ අපි පොඩි කාලේ දැක්කා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ දේශපාලනට ඒමත් එක්ක ඔවුන්ගේ ක්‍රියාකාරකම් රැස්වීම අපි දැකලා තියෙනවා කුඩා කාලේදී. ඒක තමයි මම හිතන්නේ පිළිබඳව කැමැත්තක් මට මුලින්ම ඇති වෙන්නේ නැත්තේ කියන එක. හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධතාවය ඇති වෙන්නේ උසස් අධ්‍යාපන අවධියේ තමයි අර කිව්වා වගේ. එම ගනුදෙනුවක් තිබුණා, සම්බන්ධතාවයක් තිබුණා. හැබැයි අපි ඒකේ ක්‍රියාකාරී සමාජිකින් විදියට වැඩ කරපු බවක් එහෙම ලොකුවට නැහැ. මැතිවරණයකට ඉදිරිපත් වෙලත් නැහැ. ඔවුන්ව නියෝජනය කරමින් ඔවුන්ට උදව් කරලා තියෙනවා. ඒ ඇරෙන්න ඉතින් මැතිවරණයකට ඉල්ලන්න ඕන කියන අදහස නම් එන්නේ මෑත භාගයේ තමයි. මොකද ඒකට හේතුව මොකද මේ දේශපාලනය තුලේ අපි දකින දේ තමයි මේ අපිත් එක්තරා දුරකට වැරදි මේක බලාගෙන නිහඬ වෙන්න. මට මතකයි අපි විශ්වවිද්‍යාලේ ගහලා තියෙනවා ඔඩිටෝරියම් එකේ ලොකු අකුරින් මම කැම්පස් එකට යන කාලේ දැක්ක දේ තමයි මේ සියවසේ ඇති ලොකුම ඛේදවාචකය නරක මිනිස්සුන්ගේ නරකට වඩා හොඳ මිනිස්සුන්ගේ නිහඬතාවය. ඒ නිසා මම හිතනවා අපි ගුරුවරයෙක් විදියට, තරුණයෙක් විදියට, පුරවැසියෙක් විදියට වගකීමක් තියෙනවා රටේ දේශපාලනය පිරිසිදු. ඔබ කලක් කියන්නේ මේ ඊයේ පෙරේද වෙනකම්ම මාතර ඒ වගේ ප්‍රබල නගරවල ප්‍රබල ගුරුවරයෙක් නැත්නම් නමක් තියපු ගුරුවරයෙක්. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එනවා කියන එක නිකන් අතින් කාලා හරක් බැලීමක් වෙන්නේ නැද්ද ඔබට? හරි. දැන් මෙහෙමයි. අපි ඒක මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන් නෑ. මට ගැටලුවක් නෑ ආර්ථික වශයෙන් ටියුෂන් එකක් කරගෙන ළමයින්ගෙන් ඒ මුදලක් උපයගෙන බලවත් ආර්ථිකයක් පුංචිලිකව හදාගන්න පුළුවන්. හැබැයි මම දන්නවා මම උගන්නන මගේ ඉගෙනුම ලබන මගේ දරුවන් ගත්තම ඒ වගේම ඒ අයගේ ස්වභාවය ගත්තම යාළගේ ආර්ථික තත්ත්වය ගත්තම එක පැත්තකින් එයාලා බොහොම මාරුයි ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ළමයින්ට තවදුරටත් විශේෂයෙන් මාතර වගේ දිස්ත්‍රික් එක අතිශයින් තරඟකාරී විශ්වවිද්‍යාලයන් තියෙන අවස්ථා ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම ගත්තත් අනිත් පැත්තෙන් අපේ ළමයින්ට තියෙන විකල්ප රැකියා අවස්ථා හරි අඩුයි. මාතර වගේ නගරයක් ගත්තම මොකද කර්මාන්ත ඉදි වෙලා නැහැ, පෞද්ගලික අංශයේ ලොකුවට විහිදිලා නැහැ.
ඒ නිසා අපිට තියෙන අවස්ථා අඩුයි මාතර නගරය ඇතුළේ මාතර දිස්ත්‍රික්කය ඇතුළේ විශේෂයෙන්. ඒකට එතෙන්දී අපි දකින දේ තමයි ඇත්තටම මේ ඉහළින් තියෙන දේශපාලනය, මේ සියල්ලට ඉහළින් තියෙන දේශපාලනය. අනිත් පැත්තේ මට මගේ පුද්ගලික අත්දැකීම් අදාළයි. මොකද මම පුරවැසියෙක් විදිහට මම ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්න කාලේ මගේ දෙමාපියෝ කොම්මාරුවේ මට උගන්වන්නේ. මම ඉගෙන ගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා එක පැත්තකින් අපි ආර්ථික වශයෙන් ඇයි අසරණ වෙන්නේ කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා. ඉතින් රජයේ සේවකයෙක්ගේ දරුවෙක් විදිහට ඉගෙන ගන්න ගියාම තියෙන අමාරුව මම පුද්ගලිකව දරාගෙන තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම අලුතින් මම හිතන්නේ ඉගෙන ගන්න වෙන කෙනෙකුට මේක ඇතුළේ ගොඩක් අසරණ වෙන්න තියෙන ඊට ප්‍රස්තාව වැඩි. නිසා අපි හිතනවා මේ රටේ පාලකයන්ට යුතුයකමක් තියෙනවා. දැන් මේක යල් පැනපු මේ ක්‍රමවේද ඒව වෙනස් විය යුතුයි. ඒ වගේමයි ගත්තොත් එහෙම මොකද පුජ්‍යරිකෝ ඔයා අහපු ප්‍රශ්නෙටම කේන්ද්‍ර කරලා ගත්තොත් ඒ උත්තරේ හරියටම මතන බුදුහාමුදුරුවෝ කෙනෙක් අපිට ලැබෙන්නේ නැහැ. සිදුවත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරේ නැත්නම්. ඒක අමාරුයි තමයි. රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා හදාගෙන ඉන්න තිබුණා. සැප සම්පත් විඳින්න තිබුණා. හැබැයි බුදු දහමක් බෞද්ධ දර්ශනයක් ලෝකෙට එන්නේ නැහැ. වෙනස් විදියට ජීවත් වෙන්න වෙනවා. සමාජය වෙනස් කරන්න. ඒ නිසා මම දන්නවා අභියෝගයක් තියෙනවා. විශේෂයෙන් ආර්ථික වශයෙන් දේශපාලනට මේක ඇතුළේ ජනතාව පෙරමුණේ මට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මට නැති වුණත් මේ රටට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒකේ පොදුවේ ඒ පංගුවේ ප්‍රතිලාභය මටත් ලැබෙනවා කියන විශ්වාසය ඇතුළේ තමයි මම වැඩ කරන්නේ. ජාතික ජනබලවේගයේ MCC ගිවිසුම සම්බන්ධයෙන් දක්වන්නේ මොන වගේ මතයක්ද? ඇත්තරම මේ MCC ගිවිසුම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකාවේ ආයතනයක් කරහා අපිට ආධාරයක් ලබා දෙමින් ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙල. ඉතින් මේ සම්බන්ධයෙන් ලොකුම කතා බහ වෙන්නේ පහුගිය ජනාධිපතිවරණ. අරණන් ජනාධිපතිවරණේ පස්සේ දැන් ජනාධිපතිවරණේ බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එන්නම බලපාපු ප්‍රධාන සටන් පාඨය තමයි MCC ඉරා දමනවා MCC ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. හැබැයි බලයට ආවට පස්සේ අපි දැක්ක දේ තමයි ඔහු විශේෂයෙන් මහාචාර්යවරුගේ මූලිකත්වයෙන් කොමිසමක් පත් කරා. ඒ කොමිසම් වාර්තාවෙම කියපු දේ තමයි මේක අධ්‍යයනය කරන්නවත් සුදුසු ගිවිසුමක් නෙමෙයි. මේක අධ්‍යයනය කරන්නවත් සුදුසු නෑ. ඒ පත් කරපු කොමිසමේම අපි දැක්ක අමාත්‍යවරු 3 දෙනෙක් ඊට ඉහළ මේ කොමිෂන් වාර්තාව අධ්‍යයනය කරන්න මම හිතන උසස් පෙළ සමත්වත් නැති අමාත්‍යවරු 3 දෙනෙක් මහාචාර්යවරු හදපු කොමිෂන් සභා වාර්තාවක් අධ්‍යයනය කරන්න විහිළු සපයමින් පත් කරා. ඇත්තරම විය යුතු දේ මේකයි. අපේ අදහස කොහොමත් අපි MCC එකට විරුද්ධයි ඍජුව. මොකද ඇමරිකාව නිමේ කුමන රටක්වත් අපේ රටේ ස්වෛරීභාවයට අතපොවනවට භෞමික අඛණ්ඩතාවය බිඳහෙල්ලවට අපි කැමති නෑ. පුරවැසියෙක් විදියටත් අපේ කණ්ඩායමක් විදියටත් අපි මේ මතේ ඉන්න. ඒ නිසා කොහෙත්ම ආධාරයක් වෙනුවෙන් හෝ අපේ රට එහෙම යටත් විය යුතු නෑ. ඒ නිසා MCC එකට අපි ඍජුව විරුද්ධයි. මේ මොහොතේ කළ යුත්තේ ආණ්ඩුව මං කියන්නේ හරිනම් ජනාධිපතිවරණයෙන් පස්සේ ලංකාවේ MCC එකක් තියෙන්න බෑ. MCC කියලා තියෙනවා නම් තියෙන්න පුළුවන් ඉන්නේ මැලිබන් නේද? ක්‍රීම් කැකර් විතරයි. ඒ නිසා තේරෙන්න මම හිතනවා මේ එහෙම එකක් තියෙන්න බෑ. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. අපි කියන ජනාධිපතිතුමාට මේක නතර කරන්න. මේක කරන්න එපා. 2020 A level විභාගය කාලදෑම වැඩිද මදිද ඒ පිළිබඳව ඔබේ අදහස මොකක්ද? එක පැත්තකින් A level විභාගය කියලා කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන විභාග තුنين අතිශයින්ම තරංකාරී විභාගය. මොකද අපි වගේ දිලිඳු ආර්ථිකයක් තියෙන දුප්පත් දෙමාපියන්ගේ දරුවෙකුට රටේ ඉදිරියට යන්න තියෙන එකම අවස්ථාව ඒක. දැනට අපිට ඉතිරියට තියෙන. එතෙන්දි තියෙන තරංකාරීත්වය වැඩි බවයි. ඒකේ තියෙන අවස්ථා අඩු ප්‍රමාණයත් එක්ක මේ විභාගයේ රටේම අවධානය යොමු වෙන දරුවන්ගේ අවධානය යොමු වෙන දරුවන්ගේ ජීවිත තීරණය වෙන විභාගය. ඉතින් එහෙම ගත්තට පස්සේ පහුගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය නිසා මාසයක් අහිමි වුණා ළමයි. දැන් COVID-19 තත්ත්වය නිසා ළමයින්ට මාස 3ක් අහිමි වෙන ඍජුව. එහෙම ගත්තම එතන මාස 4ක් අහිමි වෙලා තියෙනවා. ඒතර හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් ඒ ලෙවල් විභාගේ පවත්වන්නේ අගෝස්තු වල තමයි. හැබැයි දැන් ඒ ලෙවල් විභාගේ විශාල ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ ශිෂ්‍යයින්ගේ විවිධ පාර්ශවවල ඉල්ලීම් මත විභාගය ඔක්තෝබර් වලට කල් ගිහිලා තියෙනවා. ඒතර අගෝස්තු වල ඉඳන් ගත්තොත් මාස 2ක් විභාගේ කල් දාලා තියෙනවා.
ළමයින්ට අධ්‍යන කටයුතු ඍජුවම අහිමි වෙලා තියෙන මාස 4කට වැඩි. ඒතර මේ විභාගය ඇතුලේ විශේෂයෙන් ගත්තොත් A level විභාගයක අලුත පෙනී ඉන්න දරුවෙකුට ඒක ගැටලුවක්. ඒතර පළවෙනි වතාවට පෙනීන දරුවෙකුට ඒ තියරි කොටස් සමහර ලාවට අවසන් වෙන්නේ නැහැ. එතකොට ඒ තියරි කොටස් නැතුව විශේෂයෙන් පේපර් එක හදන්නත් බෑ. එහෙම පේපර් හදනවා නම් ඒකත් වැරදි. මොකද යම් කොටස් විෂයක දාලා තියෙන ඒ කොටස් අවශ්‍ය නිසා. සහ මොකද ඉන් එහාට අධ්‍යාපන උසස් අධ්‍යාපනයේට ඒ කොටස් ෆවුන්ඩේෂන් එකක්. ඒව ඇතෑරලා අපිට යන්න බෑ. ඒ නිසා ඒ කොටස් දාලා අපි කියන්නේ අපි සාධාරණ ඉල්ලීමක් කරන්නේ. මේක ඇත්තටම අමාත්‍යාංශයට තිබුණා. මොකද දැන් ආයි මැදින් නිවාඩුවක් දෙන්න ඕනේ අනිත් දරුවන්ට. දෙසැම්බර් විභාගය ගෙනියන්න. දෙසැම්බර් නිවාඩු තියෙනවා. දෙසැම්බර් වලට විභාගය ගෙනිහිල්ලා දෙසැම්බර් විභාගය තියන්න පුළුවන්. ඒ A level විභාගයෙන් පස්සේ පුළුවන් O level විභාගය තියන්න. ඒත් එතකොට පුළුවන් ක්‍රියාත්මක කරන්න. ඉතිරි කාල පරාසය තුල අපි ගත්තොත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. තෙන්දී අර අධ්‍යන මගහැරුණු අධ්‍යන කාලේ ආවරණය කරගන්න පුළුවන් කියන සාධන යෝජනා තමයි අපිට තියෙන්නේ. 2021 A level විභාගයක් කල් දාන්න ඕනද? 2021 පිළිබඳවත් තියෙන්නේ ගැටලුවම තමයි. මොකද ඇත්තටම 2021 දරුවන්ටත් දැන් මොකද යම් ප්‍රමාණයකට 2020 දරුවන්ට යම් තීර කොටස ආවරණය වෙලා තිබුණා 2021 දරුවන්ට ඒක හිම වෙලාම නැහැ. මොකද ඔවුන් පටන්ගෙන පොඩි කාලයක් ඇතුළත තමයි ඔවුන්ට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මාස කිහිපයක් විතරයි ඔවුන්ට අධ්‍යයන කටයුතු තිබුණේ. ඉතින් හිම ගත්තට පස්සේ ඔවුන්ගේ ආයි ගත්තොත් ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය නිසා ඔවුන්ගේ පාසල් පටන් ගැනීම, පන්ති පටන් ගැනීම ප්‍රමාද වෙනවා. අපහු COVID-19 නිසා මාර්තු වල ඉඳන් ඔවුන්ට සාමාන්‍ය මැයි මාස ජූනි මාසේ අග වෙනකම් පන්ති ක්‍රියාත්මක වෙන්නේ පාසල් අරින්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා එක්ක සැලකිය යුතු කාලයක් දිය යුතුයි. සැලකිය යුතු කාලයක් අවශ්‍යයි විභාගෙට. මොකද ඒක දරුවන්ගේ මොකද විශේෂයෙන් මේකට හේතුව මොකද වෙන අවස්ථා විකල්ප නැති නිසා දරුවන්ට. මේක දරුවන්ගේ ජීවිත තීරණය කරන විභාගයක්. වර්තමානයේ ගත්තට පස්සේ තරුණයන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි රැකියා ප්‍රශ්නය කියන්නේ. වර්තමානයේ දේශපාලඥයෝ විකුණන්නේ මේ රැකියා කියන සිල්ලර පොරොන්දුව. එතකොට රැකියා ප්‍රශ්නයට ඔබතුමාලා කියන පිළිතුර මොකක්ද? මිනිහෙකුට ජීවත් වෙන්න රසාවක් තියෙනවා. ආදායම් මාර්ගයක් විදියට ආදායම් මාර්ගයක් තියෙනවා. ඉතින් අපේ රටේ තරුණයාව තොරම්බල් කරන ලොකුම ප්‍රශ්නේ තමයි රැකියා ප්‍රශ්නේ ඔයා කිව්ව විදිහටම. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් අද රැකියා දෙනවා කියන පොරොන්දුව නේ දෙන්නේ. හැබැයි කලින් රැකියා දුන්න මේ ලබා දෙනවා කියලා දීපු පොරොන්දු වලට මොකද වෙලා? එතනයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මොකද කලින් යාලා පොරොන්දු වෙලා දුන්නාද? එහෙම දුන්න නම් අපිට මේ අද රැකියා ලබා දීම පිළිබඳව අපිට යම් අදහසක් ගන්න පුළුවන් මෙයාලා පොරොන්දු ඉෂ්ට කරයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. එක පැත්තකින් අපිට මතක අපි මතක ඇති කාලේ ගත්තොත් 2010 විශේෂයෙන්ම නිල් බලකාය හදලා ගමේ තරුණයින් කැම්පසින් ගියා රැකියා ලබා ගැනීම සඳහා. ඒක හීනෙක හිටියා හැදෙන අලුත් පරාහි අලුත් ගුවන්තොටුපළේ රැකියා ලැබෙයි කියලා. හැබැයි එහෙම ලැබුණු බවක් අපිට පේන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අද වුණත් මම හිතනවා විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ මේක විශේෂයක්. මොකද මාතර දිස්ත්‍රික්කය කියලා කියන්නේ වැඩිම රැකියා වියුක්තිය තියෙන දිස්ත්‍රික්කය. දකුණු පළාත. හම්බන්තොට සහ ගාල්ලට සාපේක්ෂව ගත්තම. ඒකට එක හේතුවක් අර මං කලින් කිව්ව තත්ත්වෙම. මොකද මාතර අපිට රාජ්‍යංශය ඇරුණුකොට ඒ කියන්නේ මේ පෞද්ගලික අංශයේ ලොකු ව්‍යාපාර අවස්ථා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය වෙලා නැහැ. නිෂ්පාදනයන් ප්‍රවර්ධනය වෙලා නැහැ. අපේ තිබිච්ච වැලිගම තිබිච්ච චාලි මවුන්ට් එක වැනි කර්මාන්තපුරය, ඒ වගේම ගත්තොත් කැකනදුර කර්මාන්තපුරය, කොටවිල අලුතින් නිර්මාණය කරන්න ගියපු කර්මාන්තපුරය ඒවා නිකන් නමට බෝඩ් ලෑල්ලට විතරක් සීමා වෙලා තියෙනවා. අපේ තිබිච්ච කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධති බිඳ වැටලා තියෙනවා. දැන් ලකි යෝගට් එක වගේ ආයතන ගත්තත් එහෙම එකක් අපි දකිනවනේ. ඉතින් ඒ නිසා අපේ හිටපු ඒ දැන් යම් ප්‍රමාණයකට හරි පෞද්ගලික අංශයේ යම් සීමිත රැකියා ප්‍රමාණයක් තියෙන කුරුඳු සම්බන්ධයෙන් විතරයි. ඒ නිසා අපේ තරුණයින්ට රැකියා අවස්ථා අඩුයි. ඒ අඩු එකත් එක තමයි යාලා උත්සාහ කරමින් ඉන්නේ මේ අවස්ථාව ලබා ගන්න. මොකද ඡන්ද පොරොන්දුවක් විදියට තරුණයාට තියෙන ඒ අම්මට බෙහෙත් ටික ගන්න, Tamanට ඇඳුමක් ගන්න, කෑම ටික ගන්න, Tamanගේ ප්‍රශ්න ටික තරුණයාට සංවේදී. තරුණයා කැමති නැහැ කාටවත් යටත් වෙන්න. ඉතින් ඒ නිසා ඒ තරුණයා කල්පනා කරනවා හොඳ රැකියාවක් ලබා ගන්න පුළුවන් නම් ඕන තරුණයෙක්ගේ අපේක්ෂාවක් ඒක බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් තරුණයන්ට අද සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ තමන්ගේ අධ්‍යාපන මට්ටමටත් වඩා දුර්වල අධ්‍යාපන මට්ටමක් තියෙන, තමන්ගේ හැකියාවට වඩා දුර්වල හැකියාවන් තියෙන දේශපාලකයන්ගේ පස්සේ
ගමන් කර. වර්තමාන සමාජය ගත්තර පස්සේ සමාජය නව ප්‍රවණතාවක් තමයි පරිසරයත් එක්ක ඇලුම් කරන සමාජත්මයි දැන් වීවෙන්නේ. ව්‍යාපාර ගත්තත් හරිත සංකල්පය පෙරදරි කරගෙන තමයි ව්‍යාපාර වීවෙන්නේ. අපිට මතකයි පහුගිය කාලේ නැවත වනාන්තර සිටවන්න ගත්තා, පැල සිටුවීම් ව්‍යාපෘති ආරම්භ කරා. එතකොට මේ රජය පරිසරයත් එක්ක ගෙන යන මේ වැඩපිළිවෙල ගැන ඔබ තෘප්තිමත්ද? ඇත්තටම මේ ඇත්තට පරිසර ආරක්ෂා කිරීම පිළිබඳව රජය යම් තීන්දුවක් ගන්න ඕන නම් ඒකට අපිට කොන්දේසියක් අදාළ නැහැ, සහාය විය යුතුයි. මොකද පරිසරය තියෙන්න ඕන. අපි පරිසරයේ සාධකයක් මිසක පරිසරය අපේ සාධකයක් නෙමෙයි. අපි පරිසරයේ කොටසක්. ඒ නිසා පරිසරය පැවතිය යුතුයි. හැබැයි අපිට පේන්න නැහැ ඒවා අර සාමාන්‍ය කොළ කෑල්ලකට පළංගු වෙච්ච සාධක විතරක් වෙලා තියෙනවා. ඒකට උදාහරණයක් කිව්වොත් අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණය වෙලාවේ ප්‍රකාශ කරා වනගහනය ලංකාවේ 30ක් කරනවා. හැබැයි ඒක අපි දකින්නේ නෑ. එහෙම වෙනවා. ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ගයක් අපි දකින්නේ යම් යම් ක්‍රියාමාර්ග හුදකලා වරන් ඇති පැල සිටුවීමේ ජාතික දින ගෙවත්තේ තමන්ගේ පැලයක් හිටෝ ගන්න වගේ පුංචි කාරණා. ඊට එහා ගිහිල්ලා කැලේ කපන අයට තියෙන නීති රීති වැඩි කරන එක සම්බන්ධයෙන් මොකද අපේ රට කියලා කියන්නේ අනුරාධපුර යුගයේ ඉඳන් අපිට වනාන්තර පිළිබඳ නීති තිබිච්ච රට. අනුරාධපුර පුවරු ලිපියෙම තියෙනවා. අපේ රටේ වෙස්සගිරි පුවරු ලිපිය වගේ එවැනි ඓතිහාසික සාධක ගත්තත් කැලේ කැපීම පිළිබඳව අපේ රජවරු පවා යම් නීති රීති ඇතුලේ පවත්වාගෙන ආපු එකක් අපිට තියෙන නිසා අපිට මම හිතන්නේ කැලේ කපනවා සම්බන්ධයෙන් තියෙන නීති කියන එක අලුත් එකකුත් නෙවෙයි. ඒ වගේම මේ ජනාධිපතිතුමා අලුතින් එනකොටත් අපි දැක්කා එතුමා කැම්පේන් එක පටන් ගත්තේ පැලයක් හිටවලා. ඉතින් අපි හිතුවා බොහොම හොඳ දෙයක් ඒක. හොඳ පූර්වාදර්ශයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමාගේ පාලන කාලේ මේ මෑත භාගය අපි දකින්නේ. 2001 චක්‍රලේඛනයේ ගෙනෙල්ලා රක්ෂිත වනාන්තරවල පරිවාර වනාන්තර ලඳු කැල ආශ්‍රිත මේ තියෙන කුඩා විල්ලු එහෙම නැත්නම් මේ කුඩා වනලැහැ ඒවා ගැසට් කරලා නැහැ ෆොරස්ට් එකේ. ඒතර ඒවා සීමිත ප්‍රමාණයක් තමයි ලංකාවේ රක්ෂිත වන අබේ භූමි වනත් ඇතුලේ ගැසට් කරලා තියෙන්නේ. ඒ ඉඩම් අයිති වෙලා තියෙන්නේ දිසාපති භාරයේ තියෙන්නේ. හැබැයි ඒවා යම්කිසි ආයෝජන කටයුත්තකට ඒවා මුදාහරින්න ඕන අමාත්‍ය අනුකමිටුවක් කරා තමයි ඒවා මුදාහරින්න ඕනේ. ඒ සම්බන්ධයෙන් තියෙන රෙගුලාසි තියෙන ආඥා පනතක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ පනත අහෝසි කිරීමත් එක්ක බලේනවා දිසාපතිතුමාට හෝ තුමියට වන ඉඩම් නිදහස් කරන්න පුළුවන්. ඒක අනාගතේ නරක පූර්වාදර්ශයක්. මොකද මේ ඉඩම් නිදහස් කරන්නේ බොහෝ වෙලාවට ඉහළ ව්‍යාපාරිකයන්ට ඉහළ දේශපාලන සම්බන්ධතා තියෙන අයට ඒ ඉඩම් අවසානයේදී වනාන්තරේ කපන ඒ වගේම ලෑන්ඩ් සේල් වලට යන්න පුළුවන්. ඒ වගේම රටේ දියසීරා තිතමනේ රටේ ඉහළ ජලපෝෂක ප්‍රදේශي අපේ සාමාන්‍යයෙන් ගත උල්පත් පද්ධති සින්දන ශාක පයින්ස් වගේ ඒවා ඒවට යන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද යාළ ව්‍යාපාරික පැත්තෙන් යා ඉඩම ගත්තම හිතන්නේ පොදුවේ සමස්ත පද්ධතිය ගැන නෙමෙයි. එතකොට මෙයාලා අවුරුදු 5කට මේ පාලක බලයට ඉන්නේ මාස 60කට. හැබැයි මෙයාලා කරන යම් හානි නිසා අවුරුදු 50කට 100කට වන්දි ගහන්න වෙනවා. මොකද උල්පතක් හිඳුනම පක්ෂ ભેදයකින් තොරව අපේ උල්පත් හදන්න බෑ. ගංගා මැරුණම ගංගා හදන්න බෑ. ගස් මැරුණම කඳු මැරුණම පස මැරුණම ඒවා හදන්න බෑ. ඒ නිසා ගොඩනැගිලි කරනොත් හදන්න පුළුවන්. පාලම් කරනොත් හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට අරව ආපහු නිර්මාණය කරන්න. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා පරිසරය රැකගන්න එක. ඒ වෙනුවෙන් පරිසරය රැකගන්න තරුණයෝ කටයුතු කරනවා. හැබැයි ඒක තමන්ගේ බී account එකේ ප්‍රොෆයිල් එකේ පිච් එකක් දාලා පරිසරය රැකගමු කියලා ගස් කපන දේශපාලඥයෙකුට ඡන්ද දීම නෙමෙයි තරුණයා කරන්නේ. සමාජ ලොකු පෙරලියක් කරන්නයක් පරම්පරාවක් තමයි තරුණ පරම්පරාව කියන්නේ. අපි දකිනවා ජාතික ජනබලවේගය වටා ගොඩක් කැම්පස් වල ඉන්න තරුණයෝ එකතු වෙලා ඉන්නවා. හැබැයි ගත්තර පස්සේ සමාජයේ ඉන්න තරුණයෝ ෆේක් account එකම හදාගෙන සමාජ මාධ්‍යවල ජාතික ජනබලවේගයට මඩ ප්‍රහාර එල්ල කරනවා, බනිනවා, ඒ වගේම ඊටත් එහා ගිහිල්ලා අසභ්‍ය වචන භාවිතා කරමින් විවිධ ප්‍රහාර ජාතික ජනබලවේගයට සමහර තරුණයෝ එල්ල කරනවා. මේකට හේතුව මොකද්ද? මම හිතනවා එකක් තරුණයෝ පීඩනයක ඉන්නේ. විරකියාව තරුණයා අසහනයට පත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ තරුණයාව දේශපාලනේ අරන් ගිහිල්ලා තියෙන මේත භාගයේදී අපි දකින විදිහට වෛරී සහගත දේශපාලනයක් ගොඩනගමින් ඉන්නේ. සංවාදශීලී දේශපාලනයක් නෙමෙයි.
ඒ නිසා ඒකේ සංවාදශීලී නැති අර පොතපත කියවන සංවාද කරන අනිකාගේ මතයට ගරු කරන අනිකාගේ මතය සමග මතවාදීව ගැටෙන තරුණයෙක් වෙනුවට මොකද තමන්ට තමන්ගේ ස්වාමියා වෙනුවෙන් අකණ්ඩව පෙනීම කියන වෛරී සහගතව පෙනීන්න තරුණයෙක් නිර්මාණය කරලා තියෙන එක හොඳ තත්ත්වයක් නෙමෙයි. හොඳ නිදහස් තරුණයෙක් නෙමෙයි ස්වාධීන තරුණයෙක්. ඒ වෙනුවට අර ගමේ විදියට කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් නිකන් අර පොරමානසිකත්වයේ කරගෙන තියෙන්නේ කුණුහරුපයක් කියන්න පුළුවන් කුණුහරුපයක් ලියන්න පුළුවන් අපහාස කරන්න පුළුවන්. ඒතර ඒ જાතියට තමයි මේක අවිල තියෙන. ඒක මම හිතනවා එච්චර සුදුසු තත්වයක් නෙමෙයි. තාරුණ්‍ය ඇතුලේ අනාගත පැවැත්ම ගත්තම ඒක ඉතාම නරක තත්වයක්. ඒක වෙනස් වේ නූතනී විශේෂයෙන් 21 වෙනි සියවසේ තාරුණ්‍ය ප්‍රධාන මේවලමක් තමයි ස්මාර්ට් දුරකථන. අන්තර්ජාල පහසුකම් හරහා PA account හදාගෙන ලංකාවේ තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ගැටලුව තියෙන්නේ මේකේ අපි ගත්තොත් එහෙම මේක වැඩිපුරම ඉරි දකින්න ගන්න 2015 පස්සේ. මොකද විශේෂයෙන්ම සමහර දේශපාලකයන් මුදල් වියදම් කරන එක් account හදලා තරුණයා පොළඹවන වැඩසටහන වලට යනවා. කියන්නේ තරුණයට විස කවල තියෙනවා. ඒතර මොකද දේශපාලන සංවාදයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ජවිපේ අපි ගත්තොත් එහෙම ශිෂ්‍යයා සහ තරුණයා කියලා කියන්නේ යම් කියවීමක් සහිත කෙනෙක්. එයා පොතක් කියවනවා, චිත්‍රපටයක් බලනවා, සංවාද කරනවා. අපි දේශපාලන සංවාදයකට විවෘතයි. අපිට ඕන කෙනෙක් එක්ක දේශපාලන සංවාදයේ ගැටලුවක් නැහැ. මොකද අපිට අපේ මතය දරන්න ඕනේ නැහැ. එයාට අදාළ මතයක් තියෙනවා. ඒක හිම විය යුතුයි තරුණයා. විකල්ප මත දැරිය යුතුයි. හැබැයි රණ්ඩු වෙන තැනකට කියලා රණ්ඩු වෙන්න බෑ. කුණුහරුප කියා ගන්න බෑ. ඒ කුණුහරුප කියන විස මානසිකත්වයක් ඔබවල තියෙන තරුණයාට මොකද වෛරයක් හදලා තියෙන. මම ඒකට සරල උදාහරණයක් ගන්නම්. මේ මෑත භාගයේ අපේ සහෝදරයෙක්ගේ අම්ම කෙනෙක් නැති. ඒ නැති වෙච්ච එක FB එකේ ෂෙයා කරලා තිබුණා මරණ දැන්නේ. අම්මා නැති වෙච්ච. අපි දැක්ක තරුණයෙක් දාලා තියෙනවා. උඹලගේ එකෙක් නැති වුණා නේද? ඡන්දයක් අඩු වුණා නේද? මං කියන්නේ ඉතින්ද අපිට එන ප්‍රශ්නේ එකක් එයා තරුණ. දෙක අම්ම කෙනෙක් නැති වෙලා අපි මරණයකට කනගාටු වෙන දුක් වෙන රටක්. ඒතර කාගේ අම්ම කෙනෙක් වුණත් නැති වුණාම කවුරු හරි කියනවා නම් මේ මැරිච් එක හොඳ වැඩේ උඹලට ඡන්දයක් අඩු වුණා කියලා. ඉතින් මං හිතන්නේ අපේ තරුණයා ඉතාම නරක තැනකට අරන් ගිහින් තියෙනවා. ලොකුම ගැටලුව තමයි හොඳම පාසල් වල. හොඳ පාසල් වල හොඳට ඉගෙන ගත්ත තරුණයෝ. හොඳ දෙමාපියන්ගේ ළමයි මේ. හැබැයි අවාසනාව මේ දේශපාලඥයෝ මේ දරුවන්ට විස පොවල විස කවලා ඒ දරුවන්ගේ ඇඟ පුරාම විස දුවන වෛරයකින් තමන්ගේ ඇත්ත හතුරා ප්‍රාග්ධනයේ තියෙන විෂමතාවයේ තේරෙන්නේ මේ මාධ්‍ය විසින් හදලා තියෙන ඔළුවට දාලා තියෙන මේ මාධ්‍යවල තියෙනා වූ මේ විකෘති ක්‍රමවේද පිළිබඳ අදහසක් තරුණයට නැහැ. يعني හිතන්න අදහසක් නැහැ. රැවටෙන රවට්ටන තැනකට තරුණය අරන් ගිහින් කියන. ඒකේ ප්‍රතිඵලය තමයි අර එක තැන පල් වෙන තරුණයෙක් හැදුනම ඒ තරුණයාට හිතන්නේ Tamanට විරුද්ධ වෙන හැම කෙනාටම Taman කුණුහරුප ලිවිය යුතුයි, බැනිය යුතුයි. ඒක තමයි පොරමානසිකත්වය කියලා හිතාගත්ත තාරුණ්‍යයකට රටේ අනාගතේ මෙහෙවන්න බෑ. ඊටාම් බරපතලයි මම හිතනවා. ඒ තරුණයා වැඩිහිටියෙක් වෙලා Tamanගේ දරුවා කවදා හරි Tamanගේ ප්‍රොෆයිල් එක බැලුවොත් තාත්තා කුණුහරුප ලියපියව බැලුවොත් එමේ පෞරුෂය මොකක්ද? තමන් අනාගතේ මුණ දෙනේ පෞරුෂය මොකක්ද? තරුණයින්ට වක්කීමක් තියෙනවා. මම හිතනවා තමන් ගැන හිත. අද අපත් සමග වැඩසටහනට එක්වුවේ මෙවර මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂක අමිල එරංග මැතිතුමා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඉදිරිපත් වීම. ඉතින් තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඒ වගේම ඔබටත් මේ සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඇති ඒ අදහසුත් කමෙන්ට් කරන්න. ඔබගේ කමෙන්ට් එකයි අපිට වටින්නේ. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.